අදත් ඔයාව ආයිබෝන් කියලා පිළිගන්නවා ට්‍රිකල් කුප්පිය YouTube channel එකට. ඉතින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරොත් ඔයාලට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරන් අවිල්ලා තියෙන්නේ transmission line වල පස්වෙනි episode එක. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වීඩියෝ එකෙන් transmission lines වල ගණන් හදන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා තාමත් අපේ theory ටික බලලා නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා transmission lines වල theory ටික කරලා තියෙන videos බලන්න. ඉතින් අපි බලමු කොහොමද මේ transmission lines වල ගණන් හදන්නේ කියලා. අපි දැන් මේ පළවෙනි ගාන බැලුවොත් එහෙම ඒකේ තියෙනවා in the circuit shown all the transmission line sections are lossless. එතකොට transmission line එක lossless කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා find the voltage standing wave ratio VSWR on the 60 ohm line. එතකොට ඊට පස්සේ අපිට මේ විදිහට රූප සටහනක් දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේ රූප සටහන මොකක්ද කියලා තේරුම් ගමු. මේකෙදි මම මේ රතු පාටින් ඇදලා තියෙන transmission line එක. එතකොට මේ transmission line එකට අමතරව දම් පාටින් තැන් දෙකක් තියෙනවා. ඒ තමයි අපි load එක සම්බන්ධ කරන තැන් දෙක. එතකොට අපිට මේ විදිහට loads කැමති ගානක් සම්බන්ධ කරන්න පුළුවන්. මේකෙදි loads දෙකක් තියෙනවා. හැබැයි මේකෙදි මේ එක තැනක් තියෙනවා. ඒක ෂෝට් සර්කිට් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ලෝඩ් එකක් නැහැ. ඇත්තටම ලෝඩ් එකක් තියෙන තැනක ලෝඩ් එක නැහැ. ඒකේ කම්බියක් දාලා ඒක ෂෝට් සර්කිට් කරලා තියෙන්නේ. හැබැයි මෙතනදී ලෝඩ් එකක් තියෙනවා. ඒ ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එක දීලා තියෙනවා ZL කියන එක 30 ඕම් කියලා. ඊට පස්සේ කියනවා මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ ෂෝට් කරලා තියෙන පැත්තට ට්‍රාන්ස්මිෂන් ලයින් එක ගිහිල්ලා තියෙනවා කියලා ලැම්ඩා බෙදීම 8ක දුරක්. ඒ කියන්නේ මෙන්න මේ දිග ගිහිල්ලා තියෙනවා මෙන්න මේ කොටස ලැම්ඩා බෙදීම 8ක් කියලා. ඊට පස්සේ මෙතන ඉඳන් මේ දුර මෙන්න මේ කොටස මෙන්න මෙතන ඉඳන් මේ දුර කියනවා ලැම්ඩා බෙදීම 4ක් කියලා. එතකොට මේ පැත්තට ට්‍රාන්ස්මිෂන් ලයින් එක ඇවිල්ලා තියෙනවා ලැම්ඩා බෙදීම 4ක දුරක්. එතකොට තව කියනවා අපිට මේ ලැම්ඩා බෙදීම 8 කියලා තියෙන දුරේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක ඒ කොටසේදී 30 ඕම් කියලා. ඊළඟට අපිට මේ මෙතනින් මේ පැත්තේ තියෙන කෑල්ලේ ඒ කියන්නේ මෙතනින් කැඩුවොත් එහෙම මෙන්න මේ කොටසේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක දීලා දෙනවා 30 මූල 2 ඕම් කියලා. ඊළඟට මෙතන දීලා තියෙනවා මෙන්න මේ කොටසේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක මෙන්න මේ කොටසේ ඒ කියන්නේ මෙන්න මේ ටිකේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක Z0 60 ඕම් කියලා. එතකොට අපෙන් අහන්නේ voltage standing wave ratio එක අපිට VSWR කියන එක ලියන්න පුළුවන් එක ධන ටෝවල මොඩ් එක බෙදීම එක ඍණ ටෝවල මොඩ් එක. මේ මොඩ් එක කියන්නේ ටෝවල මාපාංකය. එතකොට මේ ටෝ කියන එක අපි දන්නවා ටෝ කියන එක ලියන්න පුළුවන් Z load ධන Z characteristic impedance ZL ධන Z0 කියලා. මේක ඉර උඩ ඉන්නේ අඩු කිරීම ලකුණ. එතකොට ZL minus Z0 බෙදීම ZL ධන Z0 කියලා ගන්න පුළුවන් ටෝ කියන එක. එතකොට අපි VSWR එක හොයන්න නම් ටෝ හොයා ගන්න ඕනි. ටෝ කියන එක හොයා ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදියට. හැබැයි අපි දන්නේ ටෝ කියන එක හොයාගන්න මේ විදිය සර්කිට් එකකට නෙවෙයි. අපි දන්නේ මෙන්න මේ විදිය එකකට තමයි ටෝ කියන එක හොයාගන්න. මේ විදියට දුන්නොත් අපි දන්නවා ටෝ කියන එක හොයන්න මෙතන ලෝඩ් එක තියෙනවා. මෙතන තියෙනවා කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක. එතකොට අපිට මේ වගේ එක පුළුවන් කෙලින්ම ටෝ එක ලියන්න. හැබැයි අපි මේකෙදි ටෝ ලියන්න දන්නේ නැහැ. දැන් අපි කරන්නේ මෙන්න මේ සර්කිට් එක මේ විදිහට ලියා ගන්න එක. ඒ ලියා ගන්නදී මේ L කියන ලෝඩ් එකේ ඉම්පීඩන්ස් එක වෙන්නේ මෙන්න මේ කොටසේ ඉම්පීඩන්ස් එකයි මෙන්න මේ කොටසේ ඉම්පීඩන්ස් එකයි. එතකොට මේ කොටස් දෙකේ ඉම්පීඩන්ස් එක තමයි ZL කියන්නේ. Z0 කියන්නේ එතකොට මේකම තමයි. මොකද අපි මෙන්න මේ කොටස තමයි ලෝඩ් එකට සම්බන්ධ කරලා මේ විදිහට ඇඳගෙන තියෙන්නේ. දැන් අපි හොයාගන්න ඕනි ZL කියන එක. එතකොට අපි කරන්නේ ඉස්සෙල්ලාම ඉන්පුට් ඉම්පීඩන්ස් දෙකක් හොයාගන්න ඕනි මෙන්න මේ කොටසේ සහ මේ කොටසේ. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ කොටසේ අපි දීලා තියෙනවා ලැම්ඩා බෙදීම 4ක් කියලා. එතකොට අපි මෙන්න මෙතනින් බැලුවොත් එහෙම ඉම්පීඩන්ස් එක මෙන්න මෙතන ඉඳන් මේ පැත්ත බැලුවොත් එහෙම අපිට ගන්න පුළුවන් එක ZA ඉම්පීඩන්ස් එක කියලා. ඒ වගේම අපි ගන්නවා මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ පැත්තට බැලුවොත් එහෙම ඉම්පීඩන්ස් එක ZB කියලා. ඒ කියන්නේ මෙතන ඉඳන් බැලුවොත් එහෙම මේ පැත්ත. එතකොට මෙන්න මේ කොටසේ ඉම්පීඩන්ස් එක අපි ගන්නවා ZB කියලා ඉන්පුට් ඉම්පීඩන්ස් එක. දැන් අපි කරන්නේ ZB සහ ZA හොයාගන්න එක. ඒ කියන්නේ ඉන්පුට් ඉම්පීඩන්ස් අපි හොයාගන්න ඕනි ZA ZB කියන. එතකොට අපි දන්නවා ඉන්පුට් ඉම්පීඩන්ස් එක ලියන්න පුළුවන් Z0 වාරයක් ZL ධන JZ0 tan beta L බෙදීම
Z නෝට් ධන JZL tan beta L කියලා. එතකොට අපි ඉන්පුට් ඉම්පිඩන්ස් එක ලියන්න දන්නවා. දැන් අපි කරන්නේ ZA කියන ඉන්පුට් ඉම්පිඩන්ස් එකයි ZB කියන ඉන්පුට් ඉම්පිඩන්ස් එකයි හොයාගන්න එක. එතකොට අපි ඉස්සෙල්ලම බලමු ZB කියන ඉන්පුට් ඉම්පිඩන්ස් එක. මේක එතකොට ෂෝට් සර්කිට් එකක්. එතකොට ෂෝට් සර්කිට් එකක අපි දන්නවා ඉන්පුට් ඉම්පිඩන්ස් එක ලියන්න. මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කළා. ඔයාලට ලියන්න පුළුවන් කෙලින්ම ZB කියන ඉන්පුට් ඉම්පිඩන්ස් එක. මේකේ ලෝඩ් එක ෂෝට් කරලා තියෙන්නේ JZ0 tan beta L කියලා. එතකොට මේ ලියලා තියෙන්නේ අපි ZB කියන එක. දැන් අපි මේකට අගයන් ආදේශ කරමු. J එතකොට මෙන්න මේ කොටසේ කැරක්ටරිස්ටික් ඉම්පිඩන්ස් එක දීලා තියෙනවා 30 ohm කියලා. Z0 කියන්නේ එතකොට 30යි. ඒක ගුණ කරනවා tan beta කියන්නේ 2pi බෙදීම lambda. L කියන්නේ මේ කොටසේ L කියන එක අපිට දීලා තියෙනවා lambda බෙදීම 8යි කියලා. lambda බෙදීම 8. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එනවා lambda ට lambda කැපිටා මෙතන pi බෙදීම 4යි. එතකොට මේ කොටස එකක් වුණාට පස්සේ අපිට එනවා ZB කියන එක J වාරයක් 30 ohm කියලා. එතකොට අපිට මේ ඇවිල්ලා තියෙන්නේ ZB කියන එක. දැන් අපි හොයාගන්න ඕනි ZA කියන එක. එතකොට අපිට ZA කියන එක හොයාගන්න පුළුවන්. ZA කියන්නේ මෙන්න මෙතන ඉඳන් මේ පැත්ත බැලුවට පස්සේ තියෙන ඉම්පිඩන්ස් එක. අපි ඒකට කියනවා ඉන්පුට් ඉම්පිඩන්ස් එක කියලා මෙන්න මේ ලක්ෂයේ. එතකොට ZA කියන ඉන්පුට් ඉම්පිඩන්ස් එක අපිට ලියන්න පුළුවන් සූත්‍රය තමයි Z0 වාරයක් ZL ධන JZ0 tan beta L බෙදීම Z0 ධන JZL tan beta L. එතකොට මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට හදලා පෙන්නුවා L සමානයි lambda බෙදීම 4 වෙද්දී ඉන්පුට් ඉම්පිඩන්ස් එක මොකක්ද වෙන්නේ කියලා. ඒක නිසා මම මේක ආපහු සුළු කරන්න යන්නේ නැහැ. මේකෙදි L බෙදීම L වලට lambda බෙදීම 4 ආදේශ කළාට පස්සේ අපිට එනවා Z0 වර්ගය බෙදීම ZL කියලා. එතකොට අපිට මේකෙදි අගයන් ආදේශ කරාට පස්සේ එනවා මෙන්න මේ කොටසේදී Z0 කියන්නේ දීලා තියෙනවා 30යි මූල 2යි කියලා. එතකොට 30යි මූල 2 වර්ගය බෙදීම ZL කියලා අපිට දීලා තියෙනවා මේ කොටසේදී ලෝඩ් එක 30 ohm කියලා. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එනවා 60 ohm කියලා උත්තරයක්. එතකොට අපි ZAත් හොයාගත්තා. දැන් අපි ZA ZB හොයාගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් අර සර්කිට් එක ඇඳගන්න. අපි දන්න අපිට පුරුදු සර්කිට් එක තමයි මේ විදිහට තියෙන සර්කිට් එක. මෙතන තියෙනවා ලෝඩ් එක. අපි ගමු එක ZL කියලා. අපි Z equivalent කියලා ගමු EQL. ඊළඟට අපි දන්නවා මේ කොටසේ කැරක්ටරිස්ටික් ඉම්පිඩන්ස් එක Z0 කියලා. එතකොට අපි කරන්න හදන්නේ මෙන්න මේ කොටස මේ විදිහට ඇඳගන්න එක. එතකොට මේ Z equal කියන්නේ ZB සහ ZA කියන ඉම්පිඩන්ස් වල සම්ප්‍රයුක්තය. දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මෙතන මෙන්න මේ කොටස වෙනුවට අපි ZB කියලා ඉම්පිඩන්ස් එකක් දැම්මොත් ඒ වගේම මෙන්න මේ කොටස වෙනුවට අපි ZA කියලා ඉම්පිඩන්ස් එකක් දැම්මොත් එහෙම මේක එන්නේ මෙන්න මේ විදිහ එකක්. මෙතන තියෙනවා ZB කියලා ඉම්පිඩන්ස් එකක්. මෙතන තියෙනවා ZA කියලා ඉම්පිඩන්ස් එකක්. මම මේ කොටස වෙනුවට ZA ලියාගත්තා. මේ කොටස වෙනුවට ZB ලියාගත්තා. එතකොට මේ ZA සහ ZB කියන ඉම්පිඩන්ස් දෙක තියෙන ශ්‍රේණිගතව. මොකද මෙතනින් එන කරන්ට් එකමයි මෙතනින් යන්නේ. ඒක නිසා අපිට මේ දෙක වෙනුවට ලියන්න පුළුවන් සම්ප්‍රයුක්ත ඉම්පිඩන්ස් එක තමයි මම මේ Z equivalent load කියලා අරන් තියෙන්නේ. එතකොට Z EQL කියන එක අපිට ලියන්න පුළුවන් මේ දෙක ශ්‍රේණිගත නිසා ZB ධන ZA කියලා. එතකොට අපි දන්නවා ZB කියලා අපිට ආවේ J වාරයක් 30 කියන එක. ZA වලට අපිට ආවා 60යි කියන එක. එතකොට අපිට Z equivalent load එක ඇවිල්ලා තියෙනවා 60 ධන 30යි J කියලා. දැන් අපි මේ ඉම්පිඩන්ස් එක හොයාගත්තා. එතකොට අපි Z0 කියන එක දන්නවා. මේ කොටසේ Z0 කියන්නේ අපි මොකද මේ කොටසයි මේ කොටස වෙනුවට ලෝඩ් එක දැම්මට පස්සේ Z0 කියන කැලලට ඉතුරු වෙන්නේ මෙන්න මේ ටික විතරයි. එතකොට මේ කොටසේ Z0 කියන එක අපි දන්නවා 60 ohm කියලා. දැන් අපිට පුළුවන් ටෝ කියන එක ගොඩක්ම ලේසියෙන් හොයාගන්න. ටෝ කියන්නේ ZL වෙනුවට අපි මෙතන Z equivalent load කියන එක ආදේශ කරගන්න ඕනි. එතකොට Z EQL minus Z0 බෙදීම ZEQL ධන Z0. මේකෙන් අපි ආදේශ කරාට පස්සේ එනවා අපිට 60 ධන 30j ඍණ Z0 කියන්නේ මෙතන 60 ohm බෙදීම Z equivalent කියන්නේ ආය 60 ධන 30j එකතු කිරීම
Z0 කියන්නේ 60යි. මේක සුළු කරාට පස්සේ අපිට එනවා ඉර උඩ එනවා 30j, ඉර යට එනවා 120 ධන 30j කියලා. දැන් අපි ටෝ කියන එක හොයාගෙන තියෙනවා. දැන් අපිට අවිල්ලා තියෙනවා ටෝ කියන එක මේ විදිහට. අපි දැන් මේකේ මොඩ් එක හොයා ගන්න ඕනි. එතකොට අපි මේක සුළු කරගන්න පුළුවන් කැල් එක පාවිච්චි කරලා. මම මේ පළවෙනි ගාන නිසා එක සුළු කරන්න හැටි ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ කැල් එක ඔන් කරගෙන මොඩ් එකට ගිහිල්ලා අපි යනවා මේක සංකීර්ණ සංඛ්‍යාව නිසා අපි කම්ප්ලෙක්ස් කියන මොඩ් එකට ගියන්න ඕන නිසා දෙක ඔබලා මේ විදිහට කම්ප්ලෙක්ස් මොඩ් එකට යනවා කැල් එකේ. ඊළඟට අපි මේ ගාන මේකේ ටයිප් කරගන්න ඕනි. ඒකේ තියෙනවා 30j කියලා. 30j කියලා නෑ මේ කැල් එකේ තියෙන්නේ i කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට i කියලා ටයිප් කරගන්න පුළුවන්. i කියලා ටයිප් කරන්න පුළුවන් මේ eng කියන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ දැන් 30යි i කියලා අපි ටයිප් කරලා තියෙනවා. ඊළඟට අපිට ඉරේ යට කොටස ටයිප් කරගන්න ඕනි. බෙදීම වරහන් ඕපන් කරලා අපි ලියනවා 120 ධන 30යි i කියලා. මේ විදිහට අපි ටයිප් කරගෙන වරහන වහලා සමාන ලකුණ ප්‍රෙස් කරාට පස්සේ අපිට පුළුවන් ටෝ කියන එකේ සංකීර්ණ සංඛ්‍යාව සුළු කරාට පස්සේ ගන්න පුළුවන් 0.05යි 8යි 8 ධන 0.2යි 3යි 5යි 3යි j කියලා අපිට ගන්න පුළුවන් ටෝ කියන සංකීර්ණ සංඛ්‍යාව. දැන් අපිට ඕනි ටෝ කියන එකේ මොඩ් එක. ඒ කියන්නේ මාපාංකය අපිට ගන්න පුළුවන්. ඒකට අපි කරන්නේ කැල් එකේ සෙටප් එකට ගිහිල්ලා පළවෙනි මොඩ් එකට යනවා. ඊළඟට අපි කරන්නේ shift කියන බටන් එක ප්‍රෙස් කරලා මෙන්න මේ එකතු කිරීම ලකුණ එබුවට පස්සේ අපිට POL කියලා එනවා. එතකොට අපිට පුළුවන් මේකෙදි මොඩ් එක එහෙම නැත්නම් පෝලාර් ෆෝම් එක හොයාගන්න. එතකොට අපි පෝලාර් ෆෝම් එක ඔන් කරගන්නවා. ඊළඟට අපි මේක ටයිප් කරනවා. පළවෙනි කොටස අපි ටයිප් කරනවා 0.5යි 8යි 8. ඊළඟට අපි මේ අතාතික කොටසට යනකොට කමාවක් දාන්න ඕනි. කමාව දාන්න පුළුවන් shift එක ප්‍රෙස් කරලා මෙන්න මේ වරහන් ලකුණ එබුවට පස්සේ අපිට කමාව වැටලා තියෙනවා. ඊළඟට අපි මෙන්න මේ කොටස ටයිප් කරගන්නවා 0.2යි 3යි 5යි 3 කියලා. ඊළඟට අපි සමාන ලකුණ ප්‍රෙස් කරාට පස්සේ අපිට අවිල්ලා තියෙනවා ටෝවල මොඩ් එක 0.2යි 4යි 2යි 5යි කියලා. දැන් අපි ටෝවල මොඩ් එක හොයාගත්තා. දැන් අපිට පුළුවන් VSWR කියන එක. දැන් අපිට පුළුවන් මේකට ආදේශ කරන්න. මේ ටෝම් වල මොඩ් එකට අපි මේක ආදේශ කරාට පස්සේ අපිට උත්තරයක් එනවා 1.6යි 4යි කියලා. එතකොට මේක තමයි අපිට ආපු සර්කිට් එකේ VSWR එක වෙන්නේ. දැන් අපි දෙවෙනි ගාන බලමු. මේ ගානදී කියනවා a microwave circuit consisting of lossless transmission lines T1 T2 are shown in the figure. අපිට දීලා තියෙනවා T1 T2 කියලා transmission lines දෙකක්. ඒ වගේම මේ transmission lines lossless කියලාත් කියනවා. ඊළඟට කියනවා the plot shows the magnitude of the input reflection coefficient tau as a function of frequency. දැන් අපිට මේ plot එකේ දීලා තියෙනවා frequency tau එක. එතකොට අපිට මේ tau කියන එක frequency එකත් එක්ක වෙනස් වෙන ප්‍රස්ථාරයක් තියෙනවා. මේකෙන් අපිට පුළුවන් අදාළ frequency එකේදී tau එක ගන්න. ඊළඟට කියනවා the phase velocity දෙක ගුණ කිරීම 10 8යි කියලා. දැන් අපිට කියනවා L කියන දිග හොයන්න කියලා. දැන් අපි ඉස්සෙල්ලා මේ සර්කිට් එක තේරුම් ගමු. මෙතන තියෙනවා ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් දිග L වෙන දිග L කියන එක 1 මීටර වෙන. ඒ වගේම කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක 50යි ඕම් වෙන. ඊළඟට තියෙනවා තවත් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක්. ඒකේ දිග කැපිටල් L. මේක තමයි අපි හොයන්න ඕනි. මේකෙදි කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක කියලා තියෙනවා 50යි ඕම් කියලා. එතකොට මේකෙත් 50යි මේකෙත් 50යි. මෙතන තියෙනවා ඕපන් සර්කිට් මේක. මෙතන තියෙනවා 50 ඕම් රෙසිස්ටර් එකක්. දැන් අපිට තියෙන්නේ L කියන දිග හොයන්න. මේකෙදිත් අපි කරන්නේ ඉස්සෙල්ලා ගානේ වගේම මෙන්න මේක අපි දන්න සාමාන්‍ය සරල සර්කිට් එක බවට පරිවර්තනය කරගන්න එක. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහේ සර්කිට් එකක් බවට මේ සර්කිට් එක පරිවර්තනය කරගන්න. එතකොට මේකදී අපි Z0 කියලා 50ක් ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස අපි මෙතනට ගන්නවා. ඊළඟට මෙන්න මේ දෙකේ ඉම්පීඩන්ස් වල එකතුව තමයි අපි මෙතන ZL කියලා ගන්නෙ. මම මේක ගන්නම් EQL කියලා. equivalent load එක. ඒ කියන්නේ මේකෙයි සම්ප්‍රයුක්ත ඉම්පීඩන්ස් එක. දැන් අපි හොයන්න ඕනි මෙන්න මේ කොටසේ සහ මෙන්න මේ කොටසේ සම්ප්‍රයුක්ත ඉම්පීඩන්ස් එක අපි ගන්නවා. මේ කොටසේදී මෙන්න මෙතන ඉඳන් බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට මේ පැත්ත බැලුවොත් එහෙම අපිට පේන ඉම්පීඩන්ස් එක අපි ගමු එක ZA කියලා. එතකොට මෙතන ඉඳන් බලන ඉම්පීඩන්ස් එක ZA. ඊළඟට මම ගන්නවා මෙන්න මෙතන ඉඳන් බලන ඉම්පීඩන්ස් එක. මෙතන ඉඳන් මේ පැත්ත බැලුවොත් ඉම්පීඩන්ස් එක මම ඒක ගන්නවා ZB කියලා. එතකොට අපි ZA සහ ZB වල සම්ප්‍රයුක්ත හොයාගත්තොත් අපිට මේ සර්කිට් එකට මේ සර්කිට් එක කන්වර්ට් කරගන්න පුළුවන්. දැන් අපි බලමු
කොහොමද ZB සහ ZA හොයන්න කියලා. අපි ඉස්සෙල්ලාම ZA ගැන බලමු. ZA කියන්නේ මෙන්න මෙතන ඉඳන් ඉස්සරහා බැලුවොත් එහෙම තියෙන ඉම්පීඩන්ස් එක. එතකොට මෙතන ඉඳන් බැලුවොත් එහෙම අපිට පේන්නේ 50 ඕම් කියන රෙසිස්ටර් එක විතරයි මේ පැත්තට. මේ පැත්තට තියෙන්නේ 50 ඕම් විතරයි. එතකොට අපිට කෙලිම ZA කියන එක ගන්න පුළුවන් 50 ඕම් කියලා. ඊළඟට අපි ZB කියන එකට ගියොත් එහෙම අපිට ZB කියන එක ගන්න පුළුවන් මෙතන ඉඳන් බැලුවොත් එහෙම අපිට පේනවා මෙතන තියෙනවා ලෝඩ් එකක්. දැන් අපිට ZB කියන එක හොයාගන්න පුළුවන් ඉන්පුට් ඉම්පීඩන්ස් එකේ සූත්‍රය පාවිච්චි කරලා. එතකොට ZB කියන්නේ මෙතන ඉඳන් ඉස්සරහට තියෙන ඉම්පීඩන්ස් එක. අපි දන්නවා මෙතන ඉඳන් බැලුවොත් එහෙම මේ 50 ඕම් කියන එක පේන්නේ නැහැ. මොකද මේ පැත්තට අපි බලන්නේ. එතකොට මේ කොටසේ අපි ඉන්පුට් ඉම්පීඩන්ස් එක හොයන්න ඕනි. අපි දන්නවා ඉන්පුට් ඉම්පීඩන්ස් එක හොයන සූත්‍රය. අපි ගමු මේ ඉන්පුට් ඉම්පීඩන්ස් එක ZB නිසා ZB සමානයි Z0 වාරයක් ZL ධන JZ0 tan beta L බෙදීම Z0 ධන JZL tan beta L. දැන් එතකොට මෙතන ඉඳන් බැලුවම අපිට පේනවා මෙන්න මෙතන ඕපන් සර්කිට් වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා ඕපන් සර්කිට් වුණාට පස්සේ මෙන්න මේ ZL කියන ලෝඩ් එක මෙතන තියෙන ලෝඩ් එක මෙතනින් කරන්ට් එක යන්නේ නැති නිසා මෙතන තියෙන බාධාව උපරිමයි. ඒ කියන්නේ ZL කියන එක අනන්තයට ගිහිල්ලා තියෙනවා. අපි ඕපන් සර්කිට් එකක ඉන්පුට් ඉම්පීඩන්ස් එක ඉස්සෙල්ලා වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඒතකොට අපිට මේක සුළු කරාට පස්සේ ගන්න පුළුවන් ඍණ JZ0 cot beta L කියලා. දැන් එතකොට අපි ZA හොයාගත්තා ZB හොයාගත්තා. දැන් අපිට පුළුවන් Z equivalent එක හොයාගන්න. එතකොට Z equivalent කියන එක සමාන වෙන්නේ ZB සහ ZA වල සම්ප්‍රයුක්තයට. දැන් අපි බැලුවොත් එහෙම මේක ZB කියලා අරගන්නවා. මෙතන ZA කියලා ගන්නවා. දැන් මෙතනින් එන කරන්ට් එක ZA වලට යනවා ZB වලට බෙදලා යනවා. ඒ කියන්නේ එකම කරන්ට් එක නෙවෙයි ZA වලටත් ZB වලටත් යන්නේ. ඒ කියන්නේ මේ දෙක ශ්‍රේණිගතව නෙවෙයි තියෙන්නේ සමාන්තරගතව. එතකොට අපිට මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිරෝධය ගන්න පුළුවන් සමග ප්‍රතිරෝධය ZA සමාන්තරගතයි ZB කියලා. එතකොට මේක තමයි අපිට එන සමීකරණය. දැන් එතකොට මේක තමයි අපිට ආපු සරල කරපු සර්කිට් එක. මේකෙදි Z equivalent කියලා අපිට ආපු සමක ඉම්පීඩන්ස් එක තමයි ZA සමාන්තරගතයි ZB කියන එක. එතකොට අපි දන්නවා මේ ප්‍රස්ථාරයෙන් අපිට ගන්න පුළුවන් යම්කිසි ෆ්‍රීකවන්සි එකකදී ටෝ එක අපි ගමු මෙන්න මේ එකයි ෆ්‍රීකවන්සි ගිගාහර්ට්ස් එකක් වෙන ෆ්‍රීකවන්සි එකේදී ටෝ එක. එතකොට ෆ්‍රීකවන්සි එක ගිගාහර්ට්ස් එකක් වෙද්දී ටෝ කියන එක ගිහිල්ලා තියෙනවා බිඳුවට. මොකද මෙතන ටෝ කියන එක බිඳුවයි. දැන් අපි දන්නවා ටෝ කියන එක ලියන්න පුළුවන් මෙන්න මේ සර්කිට් එකට ZL Z0 බෙදීම ZL ධන Z0 කියලා. දැන් අපි ගත්ත විදිහට 1 GHz වලදී ටෝ කියන එක බිඳුවක් වෙන්න ඕනි. එතකොට ටෝ කියන එක බිඳුවක් වෙන්න නම් මෙන්න මේ ZL Z0 කියන එක බිඳුවක් වෙන්න ඕනි. එතකොට ZL සමානයි Z0 වෙන්න ඕනි ටෝ කියන එක බිඳුවක් වෙන්න නම්. ඒ කියන්නේ මේ සර්කිට් එක දිහා බැලුවොත් එහෙම අපිට කියන්න වෙන්නේ මෙන්න මේ Z0 කියන එක සමාන වෙන්න ඕනි Z equivalent කියන එකට. එතකොට තමයි අපිට ටෝ කියන එක බිඳුවක් වෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම Z0 කියන එක ZEQL වලට සමාන වෙනවා නම් අපි Z0 කියන එක දන්නවා 50 ඕම්. ඒක සමාන වෙන්න ඕනි Z equivalent කියන එකට ZA සමාන්තරගතයි ZB. එතකොට අපි හොයාගත්තා ZA කියන එක අපිට ආවා 50 ඕම් කියලා. ඒ වගේම අපිට ZB කියන එක ආවා ඍණ J Z0 cot beta L කියලා. එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් 50 ඕම් සමාන්තරගතයි ඍණ J Z0 cot beta. අපි මේ beta කියලා මෙන්න මේ කොටස ගත්තේ ZB වල ඉම්පීඩන්ස් එක. අපි දන්නවා මේ ඉම්පීඩන්ස් එකේදී දිග අපිට ගත්තේ L කියලා. අපිට ඒ දිග තමයි හොයන්න ඕනි. ඒ කියන්නේ මේ සිම්පල් L වෙනකොට අපිට කැපිටල් L ආදේශ කරගන්න වෙනවා. එතකොට අපි මෙන්න මේ L කියන එක තමයි හොයාගන්න ඕනි. මේක තමයි අපිට ආපු සම්බන්ධතාවය. දැන් අපි දන්නවා සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධ දෙකක්. හිතන්න මේ විදිහට සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධ දෙකක් මේ විදිහට. අපි ගමු මේ රෙසිස්ටර් එක R කියලා මේ රෙසිස්ටර් එක සිම්පල් R කියලා. එතකොට අපි හිතුවොත් එහෙම මෙන්න මේ කැපිටල් R කියන එක ගොඩාක් විශාලයි සිම්පල් R වලට වඩා කියලා. මේ දෙකෙන් එන සමක ප්‍රතිරෝධය ඊටාම ආසන්න වෙනවා. equivalent resistance එක මේ දෙකේ එන සමක ප්‍රතිරෝධය ඊටාම ආසන්න වෙනවා මෙන්න මේ R කියන කුඩා ප්‍රතිරෝධයට. එතකොට අවශ්‍යතාවය තමයි එක ප්‍රතිරෝධයකට වඩා අනිත් ප්‍රතිරෝධය ගොඩාක්ම වැඩි වෙන්න ඕනි.
එතකොට මේකෙදිත් අපිට ඒ අවශ්‍යතාවයෙන් ගන්න පුළුවන් මෙතන 50ක් තියෙනවා. මෙතන 50ක් තියෙනවා. එතකොට මේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්න නම් මෙන්න මේ කොටසේ සමක ප්‍රතිරෝධය 50ක් වුණොත් මේ 50 මෙතනට සමාන වෙන්නේ. එතකොට මේ කොටස 50ක් කරන්න නම් අපිට ඕනි අවශ්‍යතාවය තමයි මෙන්න මේ ප්‍රතිරෝධය ගොඩාක් වැඩි කියලා ගන්නවා. එතකොට මේ ප්‍රතිරෝධය ගොඩාක් වැඩි නම් 50ට සාපේක්ෂව අපිට ගන්න පුළුවන් මේ දෙකේ සමක ප්‍රතිරෝධය ආසන්න වශයෙන් සමානයි 50 කියලා. එතකොට මේක ගොඩාක් වැඩි වෙන්න නම් අපි දන්නවා මෙන්න මේ කොටස අපි ගන්නු අනන්තය කියලා. මොකද මේ කොටසේ උපරිම අගය අනන්තය වෙන්න ඕනි. එතකොට මෙන්න මේ කොටස ගොඩක් වැඩි වෙන්න ඕන නම් අපි ගන්නවා මේ කොටස අනන්තය දක්වා යනවා කියලා. එතකොට මේ කොටස අනන්තය දක්වා යන්න නම් අපි දන්නවා මේ z0 කියන්නේ නියත අගයක්. එතකොට මේක අනන්තයක් වෙන්න නම් මෙන්න මේ කියන කොටස තමයි අනන්තය දක්වා යන්න ඕනි. ඒ කියන්නේ අපි ගන්නවා cot beta මෙතන capital L සමානයි අනන්තය කියලා. දැන් අපිට තියෙන්නේ මේකෙන් L කියන එක හොයාගන්න. එතකොට අපිට ආපු සමීකරණය තමයි cot beta capital L අනන්තයට යනවා. එතකොට මෙන්න මේ cot beta L කියන එක අනන්තයට යන්න පුළුවන්. අපිට cot pi කියන එක ගන්න පුළුවන්. cot pi අනන්තයට යනවා. එතකොට අපිට ගන්න පුළුවන් මේ beta L කියන එක සමානයි pi කියලා. අපි දන්නවා beta කියන්නේ 2pi බෙදීම lambda L සමානයි pi. එතකොට pi ට pi කැපුණාට පස්සේ L කියන එක එනවා lambda බෙදීම 2යි කියලා. දැන් අපෙන් අහන්නේ මේ capital L හැබැයි අපිට L කියන එක ඇවිල්ලා තියෙන්නේ lambda වලින්. නමුත් අපිට L කියන එකට අගයක් ගන්න ඕනි. අපිට ගානේදී දීලා තියෙනවා face velocity එක vp කියන එක 2 ගුණ කිරීම 10 8යි ms ඍණ 1 කියලා. එතකොට අපි දන්නවා මේ face velocity එකට සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය තමයි vp සමානයි omega බෙදීම beta කියන සූත්‍රය. එතකොට අපිට ගන්න පුළුවන් omega බෙදීම beta සමානයි 2 ගුණ කිරීම 10 8යි කියලා. මම මේ සූත්‍රය ඉස්සෙල්ලා වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා. එතකොට අපිට මේ omega කියන එක ලියන්න පුළුවන් 2pi බෙදීම lambda කියලා, beta කියන එක ලියන්න පුළුවන් 2pi f කියලා, beta කියන එක ලියන්න පුළුවන් 2pi බෙදීම lambda කියලා. ඒක සමාන වෙනවා 2 ගුණ කිරීම 10 8ට. දැන් මේක සුළු කරාට පස්සේ අපිට එනවා 2pi ට 2pi කැපිලා f lambda සමානයි 2 ගුණ කිරීම 10 8යි කියලා. දැන් අපිට lambda හොයාගත්තොත් L කියන හොයාගන්න පුළුවන්. අපි මේ අවශ්‍යතාවය ගත්තේ ෆ්‍රීකවන්සි එක 1 ගුණ කිරීම 10 9 ඒ කියන්නේ GHz එකේදී. දැන් අපි මේ ෆ්‍රීකවන්සි එකට GHz එක ආදේශ කරනවා. එතකොට lambda සමානයි 2 ගුණ කිරීම 10 8 බෙදීම 1 ගුණ කිරීම 10 9. එතකොට lambda වලට එනවා 0.2 මීටර් කියලා. දැන් අපි lambda හොයාගත්තා. දැන් අපිට පුළුවන් L කියන එක හොයාගන්න 0.2 බෙදීම 2 සමානයි 0.1 මීටර් කියලා. දැන් අපි මේ විදිහට පුළුවන් අර දීපු ට්‍රාන්ස්මිෂන් ලයින් සර්කිට් එකේ capital L කියන එක හොයාගන්න. දැන් අපි තුන්වෙනි ගාන බලමු. මේ ගානේ කියනවා a local transmitter represented by a equivalent voltage source of 50 volt series with an internal impedance of Rg සමානයි 50 ohm operating at 500 MHz කියලා. දැන් අපි ඒක ඇඳගමු. ට්‍රාන්ස්මිටර් එකක් තියෙනවා. ඒකේ වෝල්ටේජ් එක දීලා තියෙනවා 50 volt. ඊළඟට කියනවා ඒකේ internal impedance එක තියෙනවා Rg 50 ohm කියලා. අපි ගමු මේ විදිහට Rg internal impedance එක 50 ohm. ඒ වගේම මේකේ frequency එක කියනවා 500 MHz. එතකොට මේ තමයි transmitter එක අපේ. ඊළඟට කියනවා the transmitter is connected to an antenna being represented by a complex load of ZL සමානයි 250J through a 4 meter long 50 ohm line කියලා. ඒ කියන්නේ ඒක තමයි අපේ transmission line එක වෙන්නේ antenna එකට connect කරලා තියෙන කොටස. දැන් එතකොට මෙතනට එනකන් තියෙන්නේ මේ අපි ගත්තු transmitter එක. එතකොට මේ transmitter එකයි antenna එකයි connect කරන්නේ transmission line එකකින්. එතකොට මෙන්න මෙතනට එනකන් තියෙන්නේ සම්පූර්ණ transmitter එක. ඊළඟට කියනවා මේකෙදි antenna එකක් තියෙනවා load එක 250J වෙන. එතකොට මම මේ විදිහට ඇඳ ගන්නවා. මෙන්න මේක තමයි අපේ load එක. ඒක කියනවා ZL සමානයි 250J කියලා. එතකොට මේ antenna එකයි transmitter එකයි connect කරන්නේ transmission line එකකින්. මම transmission line එක අඳිනවා රතු පාටින්. එතකොට මේක තමයි අපේ transmission line එක. ඒකෙදි කියනවා transmission line එකේ දිග මීටර් 4යි. එතකොට මෙන්න මේ දිග තමයි මීටර් 4 වෙන්නේ. ඊළඟට කියනවා ඒකේ තියෙනවා
50 ohm resistor එකක්. ඒ කියන්නේ transmission line එකේ characteristic impedance එක දීලා තියෙනවා 50 ohm කියලා. එතකොට ඊළඟට කියනවා මේ ගන්න it is a Teflon filled epsilon r සමානයි 2.1 කියලා දීලා තියෙනවා. lossless transmission line එකක් කියලා දීලා තියෙනවා. එතකොට මේක lossless transmission line එකක්. ඒ වගේම කියනවා Teflon වලින් මේක ඇතුළ පුරවලා තියෙන්නේ. එතකොට ඒකට අපිට epsilon r කියන එක දීලා තියෙනවා 2.1 කියලා. ඊළඟට පළවෙනි කොටසෙන් අහනවා අපේ reflection coefficient එක. ඊළඟට අහනවා VSWR එක. ඊළඟට අහනවා input impedance seen by transmitter. ඒ කියන්නේ මේකෙදි input impedance එක transmitter එකට පේන input impedance එක ඉන්නේ transmitter එක මෙතනින් පටන් ගන්න නිසා මෙන්න මෙතනින් තමයි අපි input impedance එක බලන්නේ. එතකොට මෙන්න මෙතනින් බැලුවට පස්සේ තමයි transmitter එකේ පේන input impedance එක වෙන්නේ. ඊළඟට අහනවා average power එක. දැන් අපි කොහොමද බලමු මේ ගාන හදන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු reflection coefficient එක හොයන්නේ කොහොමද කියලා. දැන් අපි reflection coefficient එක හොයමු. reflection coefficient එක කියන්නේ tau සමාන වෙනවා අපි දන්නවා ZL අඩු කිරීම Z0 බෙදීම ZL ධන Z0. එතකොට transmission line එකේ ZL දන්නවා. Z0 කියන්නේ transmission line එකේ characteristic impedance එක 50 ohm. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 200 ඍණ 50j ඍණ 50 ohm බෙදීම 200 ධන 200 ඍණ 50j ධන 50 ohm කියලා. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එනවා සංකීර්ණ සංඛ්‍යාව 0.6154 අඩු කිරීම 0.0769 j කියලා. එතකොට reflection coefficient එකේ polar form එක එහෙම නැත්නම් mod එක එහෙමත් නැත්නම් මාපාංකය අපිට එනවා. මේකේ මාපාංකය අපිට එනවා 0.62. ඒ වගේම කෝණය එනවා අපිට ඍණ අංශක θ කියන ගමු. θ සමානයි 7.12 කියලා එනවා අපිට කෝණය. මේක ඍණ. එතකොට අපි tau කියන එක හොයාගත්තා. දැන් ඊළඟට අපිට කිව්වා දෙවෙනි කොටසෙන් VSWR එක හොයන්න. VSWR කියන එක අපි දන්නවා ලියන්න 1 ධන tau වල මාපාංකය බෙදීම 1 ඍණ tau වල මාපාංකය. එතකොට 1 ධන tau වල මාපාංකය කියන්නේ 0.62 බෙදීම 1 ඍණ 0.62. එතකොට මේකෙන් එනවා අපිට 4.27 කියලා VSWR කියන එක. ඊළඟට අපෙන් අහලා තිබුණේ තුන්වෙනි කොටස විදිහට input impedance එක transmitter එකට පේන. එතකොට transmitter එකට පේන input impedance එක වෙන්නේ මෙන්න මෙතනින් ඉඳන් අපි මෙහෙම බැලුවොත් එහෙම ඒක තමයි transmitter එකට පේන input impedance එක වෙන්නේ. එතකොට අපි දන්නවා input impedance එක වෙන සූත්‍රය Z input සමානයි Z0 වාරයක් ZL ධන JZ0 tan beta L බෙදීම Z0 ධන ZL වාරයක් JZL tan beta L. එතකොට අපි දන්නවා Z0 කියන එක දන්නවා ZL කියන එක දන්නවා. දැන් අපිට ඕනි tan beta L කියන එක යගේ. එතකොට tan beta L වල මේකෙදි කියනවා මේ transmission line එක air field එකක් නෙවෙයි කියලා. එතකොට අපිට මේ L කියන එක අපි දන්නවා කොහොමද මීටර් 4යි. එතකොට beta කියන එක අපිට හොයාගන්න වෙනවා. මොකද මේක air filled transmission line එකක් නෙවෙයි Teflon තමයි transmission line එකේ fill වෙලා තියෙන්නේ. එතකොට අපිට beta කියන එක හොයාගන්න වෙනවා. අපි දන්නවා beta කියන්නේ omega බෙදීම VP කියන්නේ phase velocity එක. එතකොට යම් කිසි මාධ්‍යක phase velocity එක අපිට ලියන්න පුළුවන් 1 බෙදීම වර්ගමූල ඇතුලේ mu epsilon කියලා. මේ mu කියන්නේ ඒ මාධ්‍යයේ permeability එක, epsilon කියන්නේ ඒ මාධ්‍යයේ permittivity එක. එතකොට අපි තවත් දන්න සූත්‍රයක් තමයි mu r කියන්නේ relative permeability එක. එතකොට relative permeability එක සමාන වෙන්නේ මාධ්‍යයේ permeability එක බෙදීම රික්තකයක permeability එක mu naught. ඒ වගේම අපිට පුළුවන් epsilon r කියන එකත් ලියන්න epsilon බෙදීම epsilon naught. එතකොට මේ තියෙන්නේ වාතයේදී permittivity එක, මේ තියෙන්නේ relative permittivity එකට, මේ තියෙන්නේ මාධ්‍යයේ permittivity එක.
එතකොට අපි මේකෙන් පුළුවන් මෙන්න මේ mu naught mu epsilon වලට මේකෙන් සූත්‍රයක් ලබා ගන්න. එතකොට Vp කියන එක අපිට ලියන්න පුළුවන් එක බෙදීම mu කියන එක අපිට ලියන්න පුළුවන් mu r mu naught. ඊළඟට epsilon කියන එක ලියන්න පුළුවන් epsilon r epsilon naught. ඊළඟට මේකේ මම ගන්නවා එක ළඟට mu naught epsilon naught කියන එක. ඊළඟට ගන්නවා mu r epsilon r. මේ විදිහට ගන්නවා. දැන් අපි දන්නවා phase velocity එක වායු ඒ කියන්නේ air filled transmission line එකක නම් phase velocity එක වෙන්නේ 3 වැඩි කිරීම 10/8යි. ඒ කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. එතකොට phase velocity එක air filled transmission line එකක නම් අපි දන්නවා air filled වුණොත් එහෙම මේකෙදි mu කියන්නේ අනිවාර්යයෙන්ම වාතයේ permeability එක. ඒ කියන්නේ mu naught. මෙතන permittivity එක වෙන්නේ වාතයේ permittivity එක epsilon naught. එතකොට මේක තමයි ආලෝකයේ ප්‍රවේගය වෙන්නේ. ආලෝකයේ ප්‍රවේගය අපි ගන්නවා c කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් mu naught epsilon naught කියන්නේ c කියලා. එතකොට අපි මෙන්න මේ කොටසට c කියන එක ආදේශ කරනවා. Vp සමානයි c බෙදීම mu r epsilon r. ඊළඟට දැන් අපි මේකෙදි epsilon r කියන එක අපි දන්නවා ගානේ දීලා තියෙනවා. හැබැයි මේකෙදි mu r කියන එක දන්නේ නැහැ. අපි මේකෙදි mu r කියන එක ගන්නවා දීලා නැති නිසා 1යි කියලා. එතකොට අදාළ මාධ්‍යයේදී අපිට phase velocity එක ලියන්න පුළුවන් c බෙදීම epsilon r වල වර්ගමූලය කියලා. දැන් අපි phase velocity එක ගත්තා. අපිට ඕනි බීටා කියන එක හොයාගන්න. එතකොට බීටා කියන එක සමාන වෙන්නේ ඔමේගා. අපි දන්නවා ඔමේගා කියන එක ලියන්න පුළුවන් 2pi f කියලා. බෙදන්න ඕනි phase velocity එකෙන් c බෙදීම epsilon naught r වල වර්ගමූලය. එතකොට f කියන එක අපි දන්නවා අපිට දීලා තියෙනවා ගානේදී 500යි මෙගාහර්ට්ස් කියලා. එතකොට 2 ගුණ කිරීම pi ගුණ කිරීම 500 ගුණ කිරීම 10/6 ඊළඟට එනවා බෙදීම c කියන්නේ 3 වැඩි කිරීම 10/8 බෙදීම epsilon naught r epsilon r කියන්නේ අපිට ගානේදී දුන්නා 2.1 කියලා. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එනවා බීටා වලට 15.18යි රේඩියන් තත්පරයට කියලා. එතකොට අපි මේ විදිහට බීටා හොයාගෙන තියෙනවා. එතකොට මේකෙදි අපි ZL වලට ආදේශ කරනවා 250J, Z naught වලට ආදේශ කරනවා 50 ohm. ඊළඟට tan beta L කියන එකට අපි දන්නවා දැන් බීටා හොයාගත්තා. L කියන එක 4 මීටර්. මේ කොටස 4ින් ගුණ කරලා tan වල බීටා L කියන එක අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එන අන්තිම උත්තරේ තමයි 14.66 ඍණ 24.17 J කියලා. එතකොට අපි මේක තමයි input impedance එක වෙන්නේ transmitter එකට පේන. ඊළඟට හතරවෙනි කොටසෙන් ඇහුවා average power එක. එතකොට අපි average power එක හොයාගන්න නම් අපි දන්නවා මේ circuit එක අපිට සරල කරලා ඇඳ ගන්න පුළුවන්. අපි දන්නවා මේ transmission line එකේ Z naught ඒ වගේම ZL වලට අපිට ආපු සංප්‍රයුක්ත impedance එක තමයි මේ ZIN කියන්නේ. එතකොට මෙන්න මේ කොටස වෙනුවට අපිට ZIN කියන එක දාන්න පුළුවන්. දැන් මම ඒක දාලා circuit එක අඳිනවා. මෙතන තියෙනවා RG resistor එක. මෙතන තියෙනවා Zin එක අපි හොයාගත්තු. මෙතන තියෙනවා අපේ transmitter එක 50 volt 500යි මෙගාහර්ට්ස් වෙන. එතකොට මේක තමයි 50 ohm. ඒ කියන්නේ RG කියන එක. ඊළඟට මෙතන තියෙන්නේ අපි හොයාගත්තු Zin කියන impedance එක. ඒක අපිට ආවා 14.66 අඩු කිරීම 24.17 J කියලා. දැන් අපි මේකේ power එක හොයන්න යන්නේ. එතකොට අපි දන්නවා power එක හොයන සූත්‍රය P සමානයි I වර්ගයේ R කියන සූත්‍රය. මේකෙදි අනිවාර්යයෙන්ම I කියන එක root mean square එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ නියතව තියෙන I එකක් වෙන්න ඕනේ. හැබැයි මේකෙදි අපිට එන්නේ sinusoidal I කියන එකක්. මොකද sinusoidal voltage එකක් තමයි මේකෙදි තියෙන්නේ. එතකොට අපිට මේ කරහා යන ධාරාව හොයන්න පුළුවන්. මේ circuit එක කරහා යන ධාරාව VS supply voltage එක බෙදීම impedance එක. එතකොට මේකෙදි අපිට I in කියන එක හොයාගන්න පුළුවන්. මේකේ යන current එක supply voltage එක 50 volt බෙදනවා සංප්‍රයුක්ත impedance එකෙන්. එතකොට impedance එක වෙන්නේ මෙන්න මේ කොටස සහ මේ කොටස ශ්‍රේණිගතයි. එතකොට අපිට ලියන්න පුළුවන් මේකට එකතු මේ 50 ohm කියන එක එකතු වෙන්නේ මේකේ
මෙන්න මේ කොටසට. එතකොට ලියන්න පුළුවන් 64.66යි ඍණ 24.17j කියලා. මේකෙන් එනවා අපිට කරන්ට් එක සුළු කරාට පස්සේ එනවා 0.7243 කෝණය එනවා 20.5යි කියලා අංශක වලින්. එතකොට මේක තමයි අපේ සයිනසොයිඩල් කරන්ට් එක වෙන්නේ. හැබැයි අපිට ඕනි √ මීන් ස්ක්වෙයාර් කියන කරන්ට් එක. දැන් අපි දන්නා සූත්‍රයක් තමයි මේ තියෙන්නේ සයිනසොයිඩල් කරන්ට් එක සමාන වෙන්නේ IRMS √ මීන් ස්ක්වෙයාර් ගුණ කිරීම වර්ගමූල 2ට. එතකොට අපිට ඕනේ මේ IRMS කියන එක. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ Imax කියලා අපිට ආවේ I in කියන සයිනසොයිඩල් වෝල්ටේජ් එක. එතකොට I in කියන එක වර්ගමූල 2කින් බෙදුවාට පස්සේ අපිට පුළුවන් IRMS කියන එක හොයාගන්න. දැන් අපි මේ සූත්‍රයට ආදේශ කරනවා P සමානයි I වර්ගය. එතකොට මෙන්න මේ කොටසේ වර්ගය I in බෙදීම වර්ගමූල 2 වර්ගය. ඊළඟට අපෙන් අහන්නේ රෙසිස්ටන්ස් එක. දැන් මේක බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා මේක තමයි අපේ සම්පූර්ණ ඉම්පීඩන්ස් එක වෙලා තියෙන්නේ. මේකෙදි රෙසිස්ටන්ස් එක වෙන්නේ මොකද්ද? අපි දන්නවා රෙසිස්ටන්ස් එක අනිවාර්යයෙන්ම J වලින් තියෙන කොටසක් වෙන්න බෑ. J වලින් එන්නේ අපිට සාමාන්‍යයෙන් කැපැසිටර් එකක ඉන්ඩක්ටර් එකක රියැක්ටන්ස් එක. එතකොට අනිවාර්යයෙන්ම රෙසිස්ටන්ස් එක වෙන්නේ මෙන්න මේ J අකුර නැති තාත්වික කෑල්ල. එතකොට මේකෙන් එනවා 64.66 කියන එක තමයි මේ සර්කිට් එකේ රෙසිස්ටන්ස් එක වෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් R කියන එක 64.66යි කියලා. එතකොට I in කියන එක අපි ආවා 0.7243 බෙදීම වර්ගමූල 2. එතකොට එනවා √ මීන් ස්ක්වෙයාර් කරන්ට් එක වර්ග කිරීම 64.66. මේක සුළු කරාට පස්සේ අපිට එන උත්තරේ තමයි 3.846 වොට් කියන එක. එතකොට අපි මේ විදිහට හොයාගෙන තියෙනවා මේ සර්කිට් එකේ ඇවරේජ් පවර් එක. ඊළඟට අන්තිම ගානට යන්. මේ ගානේ අපිට කියනවා සෝස් එක තියෙන්නේ මෙන්න මේ හරියේ. එතකොට මෙතන සෝස් එක තියෙනවා. ඊට පස්සේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් මෙහෙම ඇවිල්ලා දෙකට බෙදිලා තියෙනවා. එතකොට මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ මෙන්න මෙතන ඉඳන් මෙතනට එනකම් කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක දීලා තියෙනවා Z0 කියන එක 50යි. මෙතන ඉඳන් මෙතනට දිග දීලා තියෙනවා ලැම්ඩා බෙදීම 4යි කියලා. ඊළඟට මෙතන ඉඳන් මේ පැත්තට යන කොටසේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ දිග දීලා තියෙනවා ලැම්ඩා බෙදීම 4යි. එතකොට මේ කොටසේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක දීලා තියෙනවා Z0 කියන එක 100යි. ඒ වගේම මේ කොටසේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ ලෝඩ් එක දීලා තියෙනවා 50 ඕම් කියලා. ඊළඟට උඩ කොටසට ගියාට පස්සේ උඩ කොටසේ දීලා තියෙනවා ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ දිග ලැම්ඩා බෙදීම 4යි. ඒ වගේම මේ කොටසේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එක 100යි. ඒ වගේම මේ කොටසේ සම්බන්ධ වෙලා තියෙන ලෝඩ් එක 50 ඕම් කියලා. එතකොට මේකෙන් අහනවා අපෙන් සෝස් එකේ ඉන්පුට් ඉම්පීඩන්ස් එක. ඒ කියන්නේ සෝස් එකට පේන ඉන්පුට් ඉම්පීඩන්ස් එක කියන්නේ අපි මෙන්න මෙතනින් බැලුවොත් එහෙම අපිට පේන ඉම්පීඩන්ස් එක. මොකද සෝස් එක මෙතන තියෙන්නේ. එතකොට අපි ඒක ගමු ZIN කියලා. එතකොට මේක තමයි අපි හොයන්න ඕනි. අපි දන්නවා ඉම්පීඩන්ස් එක ඉන්පුට් ඉම්පීඩන්ස් එක හොයන්න අපි දන්න සර්කිට් එක තමයි මෙන්න මේ විදිහට තියෙන්න ඕනි. මේ කොටසේ කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් එකත් මේ කොටසේ ලෝඩ් එකත් අපි දැනගත්තොත් මෙන්න මෙතකොට පුළුවන් අපිට ඉන්පුට් ඉම්පීඩන්ස් එක හොයන්න. එතකොට අපි කරන්න ඕනි මෙන්න මේක මේ විදිහට කන්වර්ට් කරගන්න එක. එතකොට අපිට පුළුවන් මෙන්න මේ කොටස් දෙක තනි ලෝඩ් ඉම්පීඩන්ස් එකක් විදිහට හදාගත්තොත් මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් ලයින් කොටස ලෝඩ් එකකට සම්බන්ධ වෙනවා තියෙනවා කියලා සලකලා මෙන්න මේ විදිහට සර්කිට් එකක් ගොඩනගා ගන්න. එතකොට Z0 කියන එක මෙතන 50ක් වෙනවා. ZL කියන එක මෙන්න මේ දෙකේ සංප්‍රයුක්ත ඉම්පීඩන්ස් එක විදිහට ගන්න පුළුවන්. එතකොට අපි කරන්න ඕනි මේ දෙකේ සංප්‍රයුක්ත ඉම්පීඩන්ස් එක හොයාගන්න එක. එතකොට අපි කරනවා මෙන්න මෙතනින් ඉඳන් බලනවා අපි ඉන්පුට් ඉම්පීඩන්ස් එක අපි ගමු ZA කියලා. එතකොට මේ කොටසේ ඉඳන් ඉන්පුට් ඉම්පීඩන්ස් එක ගත්තොත් එහෙම මෙතන ඉඳන් අපිට පේන ඉම්පීඩන්ස් එක. ඒ කියන්නේ මෙතන ඉඳන් මේ තියෙන සම්පූර්ණ ඉම්පීඩන්ස් එක ZA වෙනවා. එතකොට ZA හොයාගත්තොත් අපිට මෙන්න මෙතනට ZA කියන එක දාගන්න පුළුවන්. එතකොට මෙතනින් ගත්තොත් අපි තව ඉම්පීඩන්ස් එකක් මෙන්න මේ කොටස. ඒ කියන්නේ මෙතනින් ඉඳන් මේ පැත්ත බැලුවොත් එහෙම ඉන්පුට් ඉම්පීඩන්ස් එක ගමු අපි ZB කියලා. එතකොට මෙතනින් ඉඳන් අපි මෙන්න මේ කොටසේ ඉම්පීඩන්ස් එක ලියාගත්තොත් එහෙම අපිට පුළුවන් ඒ ඉම්පීඩන්ස් එක මෙන්න මෙතනට යොදන්න. එතකොට අපිට පුළුවන් ZA සහ ZB කියන හොයාගන්න. ZA කියන්නේ ඉන්පුට් ඉම්පීඩන්ස් එක අපි දන්නවා සූත්‍රය Z0 වාරයක් ZL දාන JZ0 tan beta L බෙදීම Z0 දාන JZL tan beta L. දැන්
අපි දන්න දෙයක් තමයි මේ L කියන්නේ ලැම්ඩා බෙදීම 4යි. ඒ වගේම මේක එයාර් ෆීල්ඩ් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක්. මොකද අපිට ට්‍රාන්ස්මිෂන් ලයින් එක ගැන මුකුත් කියලා නැහැ. ඒ කියන්නේ එයාර් ෆීල්ඩ් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට බීටා කියන එක ගන්න පුළුවන් අපිට 2π බෙදීම ලැම්ඩා කියලා. දැන් එතකොට මේ කොටසට බීටා කියන එකට මේ 2π බෙදීම ලැම්ඩාත් L වලට ලැම්ඩා බෙදීම 4ත් ආදේශ කරලා අපි ඉස්සෙල්ලා වීඩියෝ එක මම කරලා පෙන්නවා ලැම්ඩා බෙදීම 4 දී ඉන්පුට් ඉම්පීඩන්ස් එක. එතකොට මේක සුළු කරාට පස්සේ ඕගොල්ලන්ට එනවා Z0 වල වර්ගය බෙදීම ZL කියලා. ඊළඟට අපිට ZA කියන එක ලියන්න පුළුවන් Z0 වර්ගය බෙදීම ZL. මොකද මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ දිග ලැම්ඩා බෙදීම 4යි. එතකොට ZA කියන එක ලියන්න පුළුවන් Z0 වර්ගය බෙදීම ZL. එතකොට මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ මේ කොටසේ Z0 කියන එක CI වර්ගය බෙදීම ZL කියන්නේ 50 ohm. මේක සුළු කරාට පස්සේ එනවා 200 ohm කියලා ZA කියන එක. ඊළඟට ZB කියන එකට ගියාට පස්සේ ZB ලැම්ඩා බෙදීම 4ක් දිග ට්‍රාන්ස්මිෂන් ලයින් එකක්. අපි ලැම්ඩා බෙදීම 4 කියන ට්‍රාන්ස්මිෂන් ලයින් එකක දිගක් තියෙන ඉන්පුට් ඉම්පීඩන්ස් එක හොයාගෙන තියෙනවා Z0 වර්ගය බෙදීම ZL කියලා. එතකොට ZB කියන එකත් ලියන්න පුළුවන් Z0 වර්ගය බෙදීම ZL. එතකොට මේකිනුත් එනවා අපිට CA වර්ගය බෙදීම 50යි. මේකෙදි ZL කියන්නේ 50යි, Z0 කියන්නේ 100යි. මේකිනුත් එනවා අපිට 200 ohm කියලා. දැන් අපි ZA සහ ZB කියන එක හොයාගත්තා. දැන් අපිට ඕනේ ZA සහ ZB කියන එක තනි ඉම්පීඩන්ස් එකක් බවට පත් කරගන්න. දැන් හිතන්න මෙතනින් මෙහෙම කරන්ට් එකක් එනවා නම් මේ කරන්ට් එක ZB වලට වෙනම බෙදිලා යනවා, ZA වලට වෙනම බෙදිලා යනවා. එතකොට ශ්‍රේණිගතව තියෙන ඉම්පීඩන්ස් දෙකක් නම් අනිවාර්යයෙන්ම මේ විදිහට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතනින් එන කරන්ට් එක මෙතනිනුත් යන්න ඕනි. හැබැයි මේකෙදි කරන්ට් එක ZB වලට වෙනම කරන්ට් එකක්, ZA වලට වෙනම කරන්ට් එකක් යන්නේ. ඒකෙන් අපිට ගන්න පුළුවන් ZB සහ ZA සමාන්තරගතයි කියලා. එතකොට මේ දෙක වෙනුවෙන් මම යොදනවා සංප්‍රයුක්ත ඉම්පීඩන්ස් එක ZL කියලා. එතකොට ZL කියන එක සමාන වෙන්නේ ZA ZB. මේ දෙක සමාන්තරගත නිසා. එතකොට මේ දෙකේ සංප්‍රයුක්ත ඉම්පීඩන්ස් එක අපිට එනවා 200 සමාන්තරගත රෙසිස්ටර්ස් දෙකක් තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් CI ohm කියලා. හැම වෙලාවෙම සමාන්තරගත ඉම්පීඩන්ස් තියෙනවා නම් ශ්‍රේණිගත ඉම්පීඩන්ස් තියෙනවා නම් අපි ඒවා සුළු කරන්නේ සාමාන්‍යයෙන් අපි රෙසිස්ටර්ස් සමාන්තරගතව රෙසිස්ටර්ස් ශ්‍රේණිගතව තියෙන විදිහටම තමයි. එතකොට මේකෙන් CI කියලා ආවා. එතකොට අපි දන්නවා මේ සර්කිට් එකට අපිට දාන්න පුළුවන් ZL කියන එක CI ohm කියලා. දැන් එතකොට අපි කරන්නේ මෙන්න මේ දෙක වෙනුවට තනි ලෝඩ් එකක් හොයාගත්තා. ඒ තමයි මේ ZL කියන්නේ. එතකොට මේ කොටසට මේ දෙක වෙනුවෙන් අපි යොදාගත්තු තනි ලෝඩ් එක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ සර්කිට් එකක් අපිට ලැබෙනවා. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙතනට එන කොටසේ දිග දීලා තියෙනවා ලැම්ඩා බෙදීම 4යි කියලා. අපි මේ කොටස තමයි මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක කියලා ගන්න. ඒ වගේම මේ ට්‍රාන්ස්මිෂන් ලයින්ස් දෙක අපි තනි ඉම්පීඩන්ස් එකක් කරලා ඒක ලෝඩ් එකක් විදිහට අපි අරන් තියෙනවා. එතකොට මේ දෙකේ තනි ඉම්පීඩන්ස් එක තමයි ZL කියලා කියන්නේ. ඒක CI කියලා දීලා තියෙනවා. එතකොට අපි දන්නවා ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ සෝස් එකට පේන ඉන්පුට් ඉම්පීඩන්ස් එක කියන්නේ මෙන්න මෙතනින් බැලුවම පේන ඉන්පුට් ඉම්පීඩන්ස් එක. එතකොට මේකත් ඉස්සෙල්ලා වගේම ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් ලැම්ඩා බෙදීම 4ක් දිග. එතකොට ලැම්ඩා බෙදීම 4ක් දිග ට්‍රාන්ස්මිෂන් ලයින් එකක ඉන්පුට් ඉම්පීඩන්ස් එක අපි දන්නවා Z0 වර්ගය බෙදීම ZL කියලා. එතකොට මේකෙත් දෙන්නේ Z0 වර්ගය බෙදීම ZL. එතකොට අපි දන්නවා මේකෙදි Z0 කියන්නේ 50 ohm. 50 වර්ගය බෙදීම ZL කියන්නේ 100යි. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එනවා 25 ohm කියලා. එතකොට අපිට මේ විදිහට පුළුවන් මේ වගේ ට්‍රාන්ස්මිෂන් ලයින් සර්කිට් එකක් දුන්නොත් එහෙම ඉන්පුට් ඉම්පීඩන්ස් එක හොයන්න. ඇත්තටම ඒක මතක තියාගන්න එක ගොඩක් ලේසි. අපිට ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් තියෙනවා නම් ඇතුළ වාතයෙන් පිරිච්ච ඒ ට්‍රාන්ස්මිෂන් ලයින් එක ලැම්ඩා බෙදීම 4ක් දිගයි නම් අපිට ගන්න පුළුවන් ඒ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ ඉන්පුට් ඉම්පීඩන්ස් එක Z0 වර්ගය බෙදීම ZL කියලා. මම ඒක ඉස්සෙල්ලා වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ට්‍රාන්ස්මිෂන් ගණන් ලේසියෙන්ම හදාගන්න. මම ඉස්සෙල්ලා කියපු වීඩියෝස් ටික බැලුවට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ට්‍රිකල් කුප්පිය YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරොත් ඔයාලට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. එහෙනම් මං ගිහින් එන්නම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.